ආයිබෝවන් පුතේ අපි අද කතා කරන්නේ 7 වෙනි ශ්‍රේණියේ 8 වෙනි පාඩම. පන්සිල් හා එහි සමාජීය වටිනාකම. පන්සිල් රැකීමෙන් ලැබෙන සමාජීය වටිනාකම මොකක්ද කියන එක තමයි පුතේ අපි අද මේ පාඩමින් කතා කරන්නේ. අපි පෙළපොත පෙරලා ගමු පුතේ 58 වෙනි පිටුව. 8 වෙනි පාඩම 58 වෙනි පිටුව. මේ රූපරාමුව හොඳින් බලමු පුතේ. මේ රූපරාමුවේ දැක්කෙන්නේ දේවදත්ත කුමාරයා හරි කැමති කියනවා දඩයමට. පුංචි කාලේ කුමාරයා කාලේ සෙල්ලමට කරන්නේ පුතේ සත්තු මරණ එක. කොහොමද දුන්නෙන් විදලා ඊට පස්සේ ඊතලේ ඇඟේ පතිත වුණාම ඒ සතා ලේ පෙරාගෙන වැටෙනවා. ඊට පස්සේ මරණයටපත් වෙනවා. ඒ තුලින් මේ දේවදත්ත කුමාරයා එදා ගොඩක් සතුටු වුණා කියනවා. මේ රූපරාමුව හොඳින් බැලුවොත් පුතාලට පේනවා දේවදත්ත කුමාරයා ඊතලය විදීම තුලින් හංසෙක් මරණයට පත් කිරීමට තැත් කරන ආකාරය. මේ හංසයා වැටෙනකොට ඉක්මනින් ගිහිල්ලා මේ හංසයාව අරගෙන හංසයාගේ ජීවිතේ බේරුවේ පුතේ අපේ සිදුහත් කුමාරයා. බුදුරජාණන් වහන්සේ කුමාරයා කාලේ මේ දෙන්නම ශාක්‍ය වංශේ කුමාරවරු දෙන්නේ. පුතාලා දන්නවා සිදුහත් කුමාරයා තරුණ වියට එළඹුණාම විවාහ වෙන්නේ යසෝදරා දේවියත් එක්ක. එහෙනම් යසෝදරා දේවියගේ අයියා තමයි දේවදත්ත කුමාරයා. මේ දෙන්න පුංචි කාලේ එකට තමයි සෙල්ලම් කරේ. නිරතුරුවම දේවදත්ත කුමාරයා මේ විදියට වැරදි වැඩක් කරනකොට සිදුහත් කුමාරයා පෙන්නලා දෙනවා ඒ වැරදි වැඩ කිරීම හොඳ නැති බවත් වැරදි වැඩ කිරීමෙන් පව් සිදුවන ආකාරය. එහෙනම් බුද්ධත්වයේ ලබන්නට පෙර සංසාර පුරාවටම පුතේ අපේ බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයන් වලදී පව් වැඩ වලින් අයින් වෙලා පින් වැඩමයි කරමින් ආවේ. මේ ආත්මෙදී බුදු බව ලබන්නට පෙර රාජ්‍ය සැප විඳින කාලෙදී පුංචි කුමාරයා කාලෙදී තමයි මේ දේවදත්ත කුමාරයා හංසේකට දුන්නෙන් විදපු අවස්ථාවේ ඊතලේ වැදිලා මේ විදිහට දැඩි වේදනාවෙන් දඟලන අවස්ථාවේ සිදුහත් කුමාරයා ගිහිල්ලා මේ හංසයාගේ ජීවිතේ බේරගන්නේ. පුතාලා පෙළපතේ බලන්න පුතේ 58 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ දේවදත්ත කුමරු හංසයා මරණයට පත් කිරීමට තැත් කිරීම අයත් වන්නේ පස්පව් වල පළමු අංගය වෙන ප්‍රාණඝාත අකුසල කර්මයටය. හංසයා බේරා ගැනීමට කටයුතු කළ සිදුහත් කුමරුගේ ක්‍රියාව අයත් වන්නේ පන්සිල්වල පළමු අංගය වන සත්ත්ව ජීවිත රැක ගැනීම නම් වූ කුසල කර්මයටය. දේවදත්ත කුමරුගේ ක්‍රියාකලාපය ශිෂ්ට සම්පන්න සමාජයේ කිසිවෙකු අනුමත නොකරන අතර සිදුහත් කුමරුගේ ක්‍රියාකලාපය සියලු දෙනාගේ ප්‍රශංසාවට ලක්වන්නකි. ඕනෑම සමාජයක ශිෂ්ට සම්පන්න භාවයේ රැක ගැනීමට ඉවහල් කරගත හැකි ඉගැන්වීමක් ලෙස පංචශීල ප්‍රතිපත්තිය හැඳින්විය හැකිය. එහෙමනම් පුතේ මේ දේවදත්ත කුමාරයා කරපු ක්‍රියාව පංචශීල ප්‍රතිපදාවේ පළමු සිල්පදය වන සත්ත්ව ජීවිත විනාශ කිරීම, හොඳ නැති බවත් සත්තුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම කුසල් ක්‍රියාවක් බවත් පුතාලට මේ කරුණ තුලින් මනාව පැහැදිලි කරගන්නට පුළුවන්.
එහිමනම් පුතේ පුතාලා චූටි බබාලා අපිත් පුංචි කාලේ ඉඳලා මහන්සි ගන්නට ඕනි පුතේ කිසිම වෙලාවක සෙල්ලමට සතෙක්ගේ ජීවිතය විනාශ කිරීමට හෝ විනාශ කිරීමට තැත් කිරීම හොඳ නැති බව. සතෙක් කරදරයකට විපතකට පත් වෙලා ඉන්නවා දැක්කොත් පුතේ අපි කළ යුතු වෙන්නේ ඒ සතාගේ ජීවිතය ඒ අනතුරින් බේරා ගැනීම. එහෙමනම් අපිට පුළුවන් වෙනවා දිනපතා පන්සිල් පද ටික ආරක්ෂා කරන්නට. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ පුතේ ගිහි බෞද්ධයාට දිනපතා රකින්නට පුළුවන් සීලයක් තමයි පංච සීලය. අපි බලමු සීලය කියන්නේ මොකක්ද කියලා. සීලය කියන්නේ පුතේ කය වචන කියන දොරටු දෙක සංවර කර ගැනීම. පන්සිල් පද පහ ආරක්ෂා කිරීම කියන්නේ අපේ කය වචනය කියන දොරටු දෙක සුරක්ෂිත වෙන එක. සීලේ කොටස් දෙකක් තියෙනවා. මොනවද කොටස් දෙක? චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය. චාරිත්‍ර සීලය කියන්නේ පුතේ කළ යුතු දේ කිරීම. ඒකටම තමයි සමාදානය කියන්නේ. වාරිත්‍ර සීලය කියන්නේ විරතිය නැත්තම් විරමණය. ඒ කියන්නේ පුතේ නොකළ යුතු දේ නොකර සිටීම. එහෙමනම් පන්සිල් පද ටික ආරක්ෂා කිරීම අපි කළ යුතු වෙනවා. එහෙනම් පන්සිල් පද සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම තමයි චාරිත්‍ර සීලය වෙන්නේ. පන්සිල් පද ආරක්ෂා නොකරමින් කැඩෙන විදිහට වැඩ කිරීම තමයි වාරිත්‍ර සීලය. ඒව නොකළ යුතු දේ. මොනවද නොකළ යුතු දේ කිව්වොත්? පංච දුෂ්චරිතෙහි යෙදීම නොකළ යුතු වෙනවා බෞද්ධයෙක් විදිහට. මොනවද පංච දුෂ්චරිතය? සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය. එහෙනම් මෙන්න මේ වැරදි පහ බෞද්ධයෙකුට නුසුදුසු ක්‍රියාවන් පහ. මේ වැරදි පහෙන් ඉවත් වෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා පුතේ පන්සිල් පද ටික ආරක්ෂා කරන්නට. සතුන් මැරීම හොඳ නැති ක්‍රියාවක්. අපි පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ පුතේ සත්තු මරණකෙන් ඉවත් වෙන්නට. පුංචි සතෙක්වත් කුහුඹියෙක්වත් මැරීම හොඳ නැහැ, පව් සිද්ධ වෙනවා. ඒ වගේම හොරකම් කිරීම. හොරකම් කිරීම පුංචි කාලේ ඉඳලා අපි පුරුදු වෙන්නට ඕනේ කවුරුත් අපිට නොදෙන කිසිම දෙයක් හොර හිතින් නොගෙන ඉන්නට. ඒ වගේම කාමයේ වරදවා හැසිරීම හොඳ නැති ක්‍රියාවක්. හතරවෙනි එක බොරු කීම. බොරු කීම හොඳ නෑ, මොකද ඒත් පව් පිරෙන ක්‍රියාවක්. පස්වෙනි එක සුරාව. සුරාව ගැනීම තුලින් නොයෙකුත් ලෙඩ රෝගවලට පුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මෙන්න මේ කියන පංච දුෂ්චරිතය. දුෂ් කියන්නේ වැරදි. චරිතය කියන්නේ හැසිරීම. එහෙනම් මේ වැරදි හැසිරීම පහෙන් අපි ඉවත් විය යුතු වෙනවා. ඒ වැරදි පහෙන් ඉවත් වෙනකොට පුළුවන් වෙනවා පුතේ පන්සිල් පද ටික ආරක්ෂා කරන්නට. එහෙනම් අපි බලමු මොනවද පන්සිල් කියන්නේ කියලා. පංච සීලය කියන්නේ සිල් පද පහ. මේ සිල් පද පහ සෑම බෞද්ධයෙකුටම ආරක්ෂා කරගන්නට පුළුවන් නම් ඒක ඊටාම වටින බව තමයි පුතේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නේ. පළවෙනි සිල්පදය පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 2 අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 3 කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 4
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. 5. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙමනම් පළවෙනි සිල්පදයෙන් අපි පොරොන්දු වෙනවා පණ ඇති සතුන් මැරීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි කියලා. එහෙම සමාදන් වුණා නම් අපිට පුළුවන් විය යුතු වෙනවා සත්ත්ව ඝාතනේ ඉවත් වෙන්නට. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සමාදන් වෙන්නේ අන්සතු දේ ගැනීමෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි. එහෙනම් අනුන්ගේ දේ හොරහිතින් නොගෙන ඉන්නට අපිට පුළුවන් විය යුතු වෙනවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා පොරොන්දු වෙන්නේ කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි යනුවෙන්. එහෙමනම් මේ සිල්පදය වැඩිහිටි අය විසින් රැකිය යුතු සිල්පදයක් වෙනවා. පුතාලා චූටි බබාලා මේක පුතේ තේරුම් කරලා දෙනවා නම් සමහර අපේ සමාජයේ සමහර ඇන්ටිලා ඉන්නවා මහත්තයා ඉද්දි තවත් අංකල්ලා එක්ක හිතවත්කම් පවත්වනවා. ඒක හොඳ නෑ. සමහර ඇන්ටිලා ඉන්නවා මහත්තයා ගෙදර ඉද්දි තවත් අය එක්ක හිතවත්කම් පවත්වනවා. එහෙමනම් ඒක හොඳ නෑ. මොකද අපාගත වෙන පාපකාරී ක්‍රියාවක්. එහෙමනම් කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමේ සිල්පදයේ උදේට සමාදන් වුණා නම් ඒ සිල්පදයේ ඒ විදියටම රැකිය යුතු වෙනවා. එතකොට පුංචි අපි වැරදි විදිහට නිරතුරුවම ඇහැ පිනවන්න ගියොත් නිරතුරුවම රූපවාහිනිය දිහා බලන් ඉන්න ගියොත් පැය ගාණක් ඒකත් හොඳ නෑ පුතේ. එතකොට අපිට ඇස්වල නොයිකුත් ආබාධ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම කන් දෙක ගත්තොත් හැම වෙලෙම ඉයර්ෆෝන් ගහගෙන දවස පුරාම අපි යමක් ශ්‍රවණය කරනවා නම් ඊට පස්සේ නොයිකුත් ආබාධ ඇති වෙන්නට පුළුවන්. මේ ආදී වශයෙන් අපේ ඉඳුරන් පහ වැරදි ලෙස පිනවීම තමයි පුතේ කාමයේ වරදවා හැසිරීම වෙන්නේ. 4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි. එහෙමනම් විහිළුවකටවත් බොරුවක් කියන එක හොඳ නෑ. පව් පිරෙන ක්‍රියාවක්. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාව නැත්තම් මත් ද්‍රව්‍ය මත් වෙන දේ ගැනීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. එහෙමනම් 5 වෙනි සිල්පදය මේ විදියට සමාදන් වෙනවා නම් වර්තමානයේ පාවිච්චි වෙන මත් කුඩු මත් ද්‍රව්‍ය කිසිම දෙයක් නොගත යුතු වෙනවා. මේ පන්සිල් පද 5 ආරක්ෂා කරගන්නට පුළුවන් නම් පුතේ ඒක තමයි බෞද්ධයෙක් විදිහට ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය වෙන්නේ. මොකද මේ පන්සිල් ආරක්ෂා කිරීම තුළින් ඒ පුද්ගලයාට ලොකු රැකවරණයක් ලැබෙනවා. මේ විදියට කෙටියෙන් අපි සඳහන් කරොත් පන්සිල් පද 5 තේරුම පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම හා සුරාපානයෙන් වැළකීම. මේ පන්සිල් පද 5 මේ විදියට සුරක්ෂිත කරගන්න පුළුවන් නම් පුතේ අමුතුවෙන් අපිට රක්ෂණ සමාගම් හොයාගෙන ගිහිල්ලා රක්ෂණීය වීමක් අවශ්‍ය නැහැ. මොකද ඒක තමයි බෞද්ධයෙකුට තියෙන ලොකුම රක්ෂණය. ඉන්ෂුරන්ස් කරනවා කියන්නේ ඉන්ෂුරන්ස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ පන්සිල් පද 5 හරියට රකින්නට පුළුවන් නම්. ඒකට හොඳම උදාහරණය තමයි පුතාලට මතක ඇති 6 පන්තියේදී මගමානවක කුමාරයාගේ කතාව ඉගෙන ගත්තා. මගමානවක කුමාරයා
හා යාළුවෝ ටික පන්සල් පද 5 හොඳින් ආරක්ෂා කරා. මතක ඇති පුතාලට එක දවසක් රටේ රජතුමාට වැරදි විදියට කේලම් කියනවා ගිහිල්ලා අද කාලෙත් එහෙමනේ පුතේ හොඳ වැඩ කරන අයට ගොඩක් අය ඉරිසියයි. ඉතින් මේ මගමානවක ඇතුළු පිරිස හොඳ වැඩ කරනකොට රටේ රජතුමාට ගිහිල්ලා කේලම් කියනවා මේ මගමානවක ඇතුළු පිරිස මොකද්ද කරපු හොඳ වැඩ පාරවල් හදනවා පිරිසිදු කරනවා කැලේ වෙලා තියෙන හරිය අතු කපනවා ඒ විදිහට මම්මාවත් තැනීම ලිම් පොකුණු තැනීම ආදී මිනිස්සුන්ට හොඳ දේවල් තමයි කරේ තරුණ පිරිසක් රටේ රජතුමා ඒ කේලම් අහලා හරියට තොරතුරු හොයා බලන්නේ නැතුව ඇතුම් යොදවලා රජතුමාගේ ඇතාට නියම කරනවා ඇත් ගොව්වට නියම කරනවා ඇතා යොදවලා මේ අයව මරවන්නට කියලා. ඊට පස්සේ මේ මගමානවක ඇතුළු පිරිස බිම දිගා කරවලා බිම නිදි කරවලා ඇතාට නියම කරනවා ගිහිල්ලා පාගල මරන්න කියලා. හැබැයි මේ ඇතා ඒ දේ කරන්නේ නැහැ. රජතුමාට හරි පුදුමයි. ඇයි මේ ඇතා ඒ පිරිස ළඟට ගිහිල්ලා කකුල උස්සනවා පුතේ. හැබැයි උස්සන කකුල මගමානවක මැරීම සඳහා පහත් කරන්නේ නැහැ. රජතුමා හරි පුදුම වෙනවා. රජතුමාට ඇත් ගොව්වා හා රාජපුරුෂයෝ ගිහිල්ලා කියනවා ඒ පිරිස මරන්න බෑ කියලා. රජතුමා හොඳින් හොයලා බලනකොට මගමානවක ඇතුළු පිරිස ප්‍රකාශ කරනවා අපි පන්සිල් ආරක්ෂා කරනවා කියලා. එහෙමනම් පුතේ අපිට ඒ උදාහරණය හොඳම උදාහරණයක් මේ පන්සිල් පද ආරක්ෂා කිරීමෙන් අපේ ජීවිත සුරක්ෂිත වෙනවා කියන එකට. පුතාලා බලමු 59 වෙනි පිටුවේ තියෙනවා පුතේ මේ පංචශීලයේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කර ගැනීමේදී අපි අවධානය යොමු කළ යුතු අංශ 3ක් තියෙනවා. ඒ තමයි ත්‍රිකෝටි පාරිශුද්ධි සීලය. යම්කිසි ක්‍රියාවක් කරන්නට යනකොට අපි මෙන්න මේ සිල්පද 3 ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. මොනවද? තමන් වැරදි නොකිරීම, අන් අය ලවා වැරදි නොකරවීම, අන් අය වැරදි කරන විට ඊට අනුබල නොදීම. තමන් වැරදි නොකර ඉන්න තමයි නිරතුරුව මහන්සි ගන්න ඕනේ. ඒ වගේම තව කෙනෙක් ලවා වැරදි කෙරෙව්වොත් තමන් කරනවා වගේම පව් පිරෙනවා පුතේ. එහෙනම් අන් අය ලවා වැරදි කරවන්නත් හොඳ නැහැ. ඒ වගේම තව කෙනෙක් වැරදි කරනකොට ඔය වැරද්ද කරන්න කියලා අනුබල දෙන්න හොඳ නැහැ. එහෙනම් තව කෙනෙක් වැරද්දක් කරනකොට ඒක හොඳ නැහැ කියලා පෙන්නලා දෙන එක තමයි කළ යුතු වෙන්නේ. අපි උදාහරණයක් බලමු. පළවෙනි සිල්පදයේ ගත්තොත් පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම කියලා තමයි අපි කතා කරේ. එහෙනම් ඒ සිල්පදයට අනුව මේ ත්‍රිකෝටි පාරිශුද්ධි සීලයට අනුව බැලුවොත් තමන් පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම, අන් අය ලවා සතුන් නොමැරවීම, සතුන් මැරීමට අනෙක් අයට අනුබල නොදීම. මේ විදියට අපිට පුළුවන් පුතේ සිල්පද 5ම ඔස්සේ මේ ත්‍රිකෝටි පාරිශුද්ධි සීලයට අනුව යොමු වෙලා බලන්න, අවධානය යොමු කරලා බලන්නට පුළුවනි. පළවෙනි සිල්පදයේ ගත්තොත් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වේ පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම. එහෙමනම් ත්‍රිකෝටි පාරිශුද්ධි සීලයට අනුව බැලුවොත් තමන් පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම, අනෙක් අය ලවා සතුන් නොමැරවීම හා සතුන් මැරීමට අනුබල නොදීම. මොකද පුතාලට මේ රූපරාමයෙන් දකින්නට පුළුවනි සතෙක් මරණයට පත් කිරීමට අරන් යනවනම් ඒ සතාට ඒක දැනෙනවා කියනවා පුතේ. එතකොට
බොහෝ දුක් විඳලා තමයි මරණයටපත් වෙන්නේ. අපි තව සතෙක්ගේ ජීවිතේ තොර කරොත් අපිටත් කවදා හරි දවසක මේ ආත්මේ වෙන්න පුළුවන්. සමහර විට මේ ආත්මේ නොවුනොත් කවදා හරි ආත්මික ඊළඟ ආත්මික හෝ කවදා හරි ආත්මික ඒ වගේ සතා මරපු විදියට අපිටත් මැරෙන්නට සිද්ධ වෙනවා. ඒක හරි භයානකයි පුතේ. එහෙනම් අපි ඒ නිසා පුරුදු වෙන්න ඕනේ පුංචි කාලේ ඉඳලා පුතාලා චූටි බබාලා එහෙනම් පුංචි කාලේ ඉඳලා අපි පුරුදු වෙන්න ඕනේ සත්තු මරණ එකෙන් අයින් වෙන්න. පුංචි කූඹියෙක්, මදුරුවෙක්, මැස්සෙක් ඒ වගේ පුංචි සතෙක්වත් අපි මරන්නට හොඳ නැහැ. දැන් අපිට සත්තු මරනවා කියනකොට පුතේ මතක් වෙන්නේ ලොකු සත්තු විතරයිනේ. අලියා, සිංහයා, හරකා, බල්ලා, පූසා ඒ වගේ. හැබැයි අර පුංචි සතෙක් වුණත් අපි මැරුවොත් අපිට ගොඩක් පව් පිරෙනවා. එහෙනම් අපි සත්තු මරන්නත් හොඳ නැහැ. තව කෙනෙකුට මරන්න කියලා අනුබල දෙන්නත් හොඳ නැහැ. ඒ වගේම ඒ අයට මරනකොට මරන්න කියලා කරවන්නත් හොඳ නැහැ. මේ විදිහට අපි සතුන් මැරීම වැළකීම කියන සිල්පදය ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයට අනුව රැකිය යුතු සිල්පදයක් වෙනවා. දෙවෙනි සිල්පදේ ගත්තොත් අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වේ සොරකම් කිරීමෙන් වැළකීම. එහෙමනම් ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයට අනුව බැලුවොත් තමන් සොරකම් කිරීමෙන් වැළකීම, අන් අය ලවා සොරකම් නොකරවීම හා සොරකම් කිරීමට අන් අයට අනුබල නොදීම. අපි කැමති නෑ පුතේ අපේ දේ තව කෙනෙක් කවුරු හරි හොර හිතින් ගන්නවනම්. අපි ආසාවෙන්ම තියාගෙන ඉන්න දෙයක් වෙන කෙනෙක් ඇවිත් ගත්තොත් අපි ඒකට අකමැති. එහෙනම් අපේ දේ කවුරුත් යන්නව නම් අපි අකමැති නම් අපි අනෙක් අයගේ දේ හොරකම් කිරීමෙන් වැළකිය යුතුයි. ඒකට කියනවා පුතේ අත්තූපනායික ධර්ම කියලා. සතුන් මැරීමත් ඒ වගේ අපි මරනවට කවුරුත් කැමති නැත්තම් අපිත් අනෙක් අයගේ ජීවිත තොර නොකර යුතුයි. හොරකම් කරනවට අපේ දේ අපි කැමති නැත්තම් අපිත් අනෙක් අයගේ දේ හොරකම් කිරීමෙන් වැළකී යුතු වෙනවා. ඒකට තමන් උපමාවට අරගෙන අනෙක් අයට වැරදි වැඩ කිරීමෙන් වැළකීමට තමයි පුතේ කියන්නේ අත්තූපනායික ධර්ම කියලා. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වේ පුතේ හොරකම් කිරීමෙන් වැළකීම. එහෙනම් ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයට අනුව බැලුවොත් තමන් හොරකම් කිරීමෙන් වැළකීම, අනෙක් අය ලවා හොරකම් නොකරවීම හා හොරකම් කිරීමට අනෙක් අයට අනුබල නොදීම. මොකද අපි කැමති නැහැ අපේ දේ තව කෙනෙක් හිතින් ගන්නවා නම් හොරකම් කරනවා නම්. එහෙනම් අපිත් අනෙක් අයගේ දේ හොරකම් නොකළ යුතු වෙනවා. මොකද අපි අපේ දේට ආස කරනවා වගේම අනෙක් අයත් ඒ අයගේ දේපල වස්තුවට ආසයි ආදරේ. එහෙනම් අපි තමන් උපමාවට අරගෙන මම මගේ දේට ආසයි වගේම අනෙක් අයත් ඒ අයගේ දේට ආසයි. මගේ දේ කවුරුත් හොරකම් කරනවට මං අකමැති. ඒ වගේම අනෙක් අයත් ඒ අයගේ දේ ගන්නවට අකමැති. මෙන්න මේ විදියට පුතේ තමන් උපමා කරගෙන අනෙක් අයට වැරදි වැඩ කිරීමෙන් වළකින එකට තමයි කියන්නේ අත්තූප නායික ධර්ම කියලා. එහෙනම් අපි තුන්වෙනි සිල්පදේ බලමු. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිවි කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීමි. ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයට අනුව බැලුවොත් පුතේ තමන් කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම, අනෙක් අය ලවා එසේ නොකරවීම, කාමයේ වර්ධවා හැසිරීමට අන් අයට අනුබල නොදීම. ඒ වගේම හතරවෙනි සිල්පදය මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වේ බොරු කීමෙන් වැළකීම,
ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයට අනුව බැලුවොත් පුතේ තමන් බොරු කීමෙන් වැළකීම, අනෙක් අය ලවා බොරු නොකියවීම, බොරු කීමට අනෙක් අයට අනුබල නොදීම. මේ විදියට පස්වෙනි සිල්පදයක් බලමු. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වේ සුරාපානයෙන් වැළකීම. ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයට අනුව තමා සුරාවෙන් වැළකීම, අන් අයට සුරාව නොදීම, සුරාව ගැනීමට අනෙක් අයට අනුබල නොදීම. මේ විදියට පන්සිල් පද පහ අපිට ආරක්ෂා කළ හැකි වෙනවා. පුතාලා චූටි දරුවෝ, පුතාලට පුළුවනි පුතේ මේ සිල් පද පහම ආරක්ෂා කරන්නට. මොකද මග මානවක තරුණයා එදා මරණයෙන් ගැලවුණේ පුතේ මේ සිල් පද පහ ආරක්ෂා කළ නිසා. එහෙනම් අපිටත් පුළුවනි පුංචි කාලේ ඉඳලා මේ පන්සිල් පද පහ ආරක්ෂා කරන්නට මහන්සි ගන්න. මොකද අපි හැමදාම ඉස්කෝලේදී උදේට ඉස්කෝලේ ආරම්භ කරන්නේ පුතේ තෙරුවන් වැඳලා අනතුරුව පන්සිල් සමාදන් වීම තුලින්. දැන් අපි පුරුද්දක් විදියට පන්සිල් කියවලා බෑ. පන්සිල් කියවීම වෙනයි, පන්සිල් සමාදන් වීම වෙනයි. සමාදන් වෙනවා කියන්නේ පුතේ ඒ සිල්පදය ආරක්ෂා කරනවා කියලා අපි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවක් වෙනවා. එහෙනම් අපි පොරොන්දුවක් වුණා නම් ඒ පොරොන්දුව ඒ විදියටම ඉෂ්ට කළ යුතු වෙනවා. හැබැයි කියවනවා කියන්නේ වෙන දෙයක්. අපි පුරුද්දට වගේ පන්සිල් කියලා හරියන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද බෞද්ධයෝ විදිහට පන්සිල් ටික සමාදන් වෙන්න ඕනේ. සමාදන් වුණා නම් අපිට පුළුවන් වෙන්නට ඕනේ සිල්පද ආරක්ෂා කරන්නට. ඕනෑම සුබ දෙයක් ආරම්භ කරනකොට පුතාලා දකිනවා ආයතනයක් විවෘත කිරීමකදී, ඒ ක්‍රීඩා උත්සවකයේදී ඕනෑම සුබ දෙයක් පටන් ගන්නකොට තෙරුවන් වැඳලා ඊට පස්සේ අපි පන්සිල් පද පහ සමාදන් වෙලා තමයි ඒ සියලුම වැඩ කටයුතු ආරම්භ කරන්නේ. එහෙමනම් උදේට හවසට පුතාලා හවසට ගෙදර බුදුන් වඳිනවා. බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා. ඒ වෙලාවේ පන්සිල් පද පහ සමාදන් වෙනවා. උදේට බුදුරජාණන් වහන්සේට පූජාව තියෙනවා. ඒ මොහොතේ පන්සිල් පද පහ සමාදන් වෙනවා. එහෙමනම් සමාදන් වෙනව නම් පුතේ අපි ඒ පද ටික ආරක්ෂා කළ යුතු වෙනවා. නිකං කියනවාට ඔහේ කියාගෙන ගියා නම් ඒක පොරොන්දුවක් නෙවෙයි. අපි පොරොන්දු විය යුතුයි. ඒ සිල් පද පහ රකින්නවා කියලා අද දවස තුල මම මේ පන්සිල් පද පහ ආරක්ෂා කරනවා කියලා උදේ බුදුරජාණන් වහන්සේට පොරොන්දු වුණා නම් පුතේ ඒ දවස තුල ඒ සිල් පද පහ රැකිය යුතු වෙනවා. එහෙම වුණාම අපිට පුළුවන් වෙනවා අවුරුද්දේ දවස් 365 පුරාවටම මේ සිල් පද පහ ආරක්ෂා කරගන්න. ඒ සිල් පද පහ ආරක්ෂා කරොත් අපේ ගෙදර ඉන්න සියලුම දෙනාට ලොකු රැකවරණයක් ලැබෙනවා. එහෙම වුණාම එහෙම පිරිසක් ඉන්න නිවෙස් කීපයක් එකතු වුණාම ඒ ගම තුල ලොකු රැකවරණයක් ලැබෙනවා. ඒ වගේම ඒ වගේ ගම්වැසියෝ ඉන්න නගරයක්, ඒ වගේම නගර කීපයක් තියෙන රටක් බොහෝ සුරක්ෂිත සමාජයක් බවට පත් වෙනවා. පුතාලා එහෙමනම් පෙළ පොතේ 60 වෙනි පිටුව පෙරලා ගමු. පංචශීලේහි සමාජික අගය. එතන බලමු පුතේ අන්තිම ඡේදේ පළමු ශික්ෂාපදයේ ආරක්ෂා කරන්න සියලු දෙනාගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරයි. පරපණ නැසීමෙන් හා හිංසනයෙන් වැළකීමට පංචශීලයේ සමාදන් වන සියලු දෙනා අදිටන් කරගත යුතුය. ලොව උපන් සියලු මිනිස්සු හිංසා පීඩාවන්ගෙන් තොරව ජීවත් වීමට කැමැති වෙති. ඒ සඳහා සියලු දෙනාට අයිතියක් ඇත. පරපණ නැසීම
බරපතල වරදකි. එමගින් අන් අයගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගනී. එකිනෙකා විනාශ කරගන්නා සමාජයක පැවැත්ම කෙබඳු දැයි අප සිතා බැලිය යුතුය. එතකොට පුතාලා වර්තමාන කාලේ බොහෝ වෙලාවට මිනිස්සු තමන් අකමැති අය, විරුද්ධවාදී අය මර්ධනය කිරීම සඳහා කරන්නේ මොකද්ද? ගිහිල්ලා ඒ අය මරණයට පත් කරනවා. එහෙමනම් ඒක ගොඩක් පව් පිරෙනවා. මිනිස්සෙක් මැරුවත්, සතෙක් මැරුවත්, ඒ කාගේ ජීවිතේ තොර කළත් පුතේ පව එක ආකාරයෙන්ම පවතිනවා. එහෙනම් ඒ විදියට අනෙක් අයගේ ජීවිත විනාශ කරොත් ඒ කෙනා ඊළඟ ආත්මේ අඩු වයසින් තමයි මරණයට පත් වෙන්නේ. එහෙනම් සත්ත්ව ඝාතනය කිරීම හොඳ නැති බව බුදුරජාණන් වහන්සේ එදා පෙන්නලා දෙනවා. රූපවාහිනියේ නිවුස් බලනකොට පුතාලා දකිනවා විවිධ රටවල් වල කොටස් අල්ලා ගැනීමට නොයෙකුත් රටවල් යුද වදින ආකාරය. එහෙනම් මේ යුද්ධයක් කියන අවස්ථාවේදී පුතේ සිද්ධ වෙන්නේ මිනිස්සු මරා ගන්න එක. එහෙම මිනිස්සු මරා ගන්නට යන්නේ පුතේ මේ පන්සිල් නොදන්නාකම නිසායි. තවත් කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කිරීම හොඳ නැති බව නොදන්න නිසා තමයි පුතේ මේ විදියට යුද වැදිලා සටන් කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් අනුමත කරලා නැහැ මේ විදියට සටන් කිරීම තුළින් තවත් රටවල් අයිති කර ගැනීම හොඳ දෙයක් කියලා. නිරතුරුවම උන්වහන්සේ පෙන්නලා දුන්නේ අනෙක් කෙනාට මෛත්‍රී කරන ලෙසට. අපේ ගෙදර හුරතලේට ඇති කරන බලු පැටවු ඉන්නවා, පූස් පැටවු ඉන්නවා. එහෙනම් පුතේ අපි ඒ අයට දඬුවම් කිරීම, එළවල දැමීම ඒ කිසි දෙයක් නොකළ යුතු වෙනවා. මොකද අපිට ඒ තුලින් දඬුවම් විඳීමට සිද්ධ වෙන නිසා. අපි කැමති නෑ අපිට කවුරුත් ඒ විදියට දඬුවම් දෙනවට. එහෙනම් අපි අකමැති නම් gedara ඉන්න බල්ලට පූසටවත් අපි දඬුවමක් නොදිය යුතුයි. ඒකට තමයි කිව්වේ අත්ූපනායික ධර්ම කියලා. තමන් උපමාවට අරගෙන අනෙක් අයට වැරදි වැඩ කිරීමෙන් වැළකීම. පුතාලා 62 වෙනි පිටුව බලමු පුතේ. දෙවෙනි ඡේදේ අන්සතු දේ සොරසිතින් නොගැනීම, මංකොල්ල කෑමෙන් වැළකීම ප්‍රධාන වශයෙන් මෙම ශික්ෂාපදයෙන් පෙන්වා දෙයි. වර්තමානයේ විවිධාකාරයේ වංචා සහගත කටයුතු බහුලව සිදුවන බව පෙනේ. ඒ සියල්ලෙහි අවසන් ඉලක්කය අන් අය රවටා ඔවුන් සතු දේ පැහැර ගැනීමය. උපයාගත් වස්තුව රැක ගැනීමට නොහැකි සමාජයක සාමකාමී බව ආරක්ෂා නොවේ. එහෙමනම් හොරකම හොඳ නැහැ. හොරකම් කිරීම තුලින් ඒ පුද්ගලයා පව් සිද්ධ කරගන්නවා වගේම පුතේ එහෙම සමාජයක් තුල කිසිම වෙලාවක සාමකාමී බවක් රැඳෙන්නේ නැහැ. නිරතුරුවම සාමකාමී බවෙන් තොර සමාජයක් වෙනකොට හැම වෙලාවකම ඒ සමාජයේ මිනිස්සු ජීවත් වෙන්නේ හරි බයෙන්. අපේ වස්තුව දැන් හොරෙන් අරන් යයි, දැන් හොරෙක්කෙයි ඒ විදියට. වර්තමානයේ වෙනකොට පුතේ අපි ගමන් බිමන් යාමේදී දකිනවා මුදල් හොරකම් කරන පිරිස් බස් රථවලට ගොඩ වෙලා හොරකම් කරන ආකාරය. එහෙමනම් ඒ අය දන්නේ නැහැ මේ පන්සිල් වල දෙවෙනි සිල් පදයේ තේරුම. ඒ නිසා තමයි ඒ වගේ හොරකමේ යෙදিলা ජීවත් වෙන්නට මහන්සි වෙන්නේ. අපි පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ පුතේ විහිළුවට කරවත් හොරකම් කිරීම හොඳ නැති බව. ඊට පස්සේ බලමු 62 වෙනි පිටුවේ අන්තිම ඡේදේ
කාම මිත්‍යාචාරය යනු ප්‍රධාන වශයෙන් විවාහක කාන්තාවක හෝ පුරුෂයෙකු වෙනත් පුරුෂයෙකු හෝ කාන්තාවක සමග අසම්මත කායික ඇසුරක් පැවැත්වීමයි. ශිෂ්ට සම්පන්න සමාජයක වැරදි කාම සේවනය අනුමත නොකරයි. අතීත සමාජවලද කාම මිත්‍යාචාරය අශීලාචාර ක්‍රියාවක් ලෙස සලකා ඇත. සමාජයට යහපත් දූතරුවන් බිහිවන්නේ පවුල තුල සාමකාමී පරිසරයක් ඇති විටය. මේ විදියට පුතේ අපේ සමාජේ හැම පවුලකම අම්මා තාත්තා කියන දෙන්න ආදරයෙන් සමගියෙන් ඉන්නවනම් ඒ තුලින් මේ තුන්වෙනි සිල් පදය ආරක්ෂා වෙනවා. හැම පවුලකම අම්මා තාත්තා බොහොම ආදරෙන් වෙනත් අය කරා නොයා ජීවත් වෙනවා නම් ඒ සමාජය ලස්සන සමාජයක් බවට පත් වෙනවා. ඒ වගේම බලමු 63 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ සමාජයක යහපත් පැවැත්ම සඳහා නිවැරදිව අදහස් හෝමාරු කර ගැනීමද ඉතා වැදගත්ය. මුසාවාදයෙන් වැළකීම හෙවත් අන් අය බොරුවෙන් නොරවටීමෙන් පෞද්ගලික වශයෙන් හා සමාජික වශයෙන් සැලකෙන ප්‍රයෝජන රැසකි. සත්‍ය වචන කතා කරන සමාජයක එකිනෙකා පිළිබඳ විශ්වාසය තහවුරු වේ. සිදුහත් කුමරු කිසි දිනක බොරුබස් පවසා නොතිබූ නිසා පස්වග තවුසෝ උන්වහන්සේගේ බුද්ධත්වය සැකහැර පිළිගත්හ. ඇත්ත ඇති සැටියෙන් පැවසීම අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු වීමට හේතු වේ. අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතා ධර්ම සම්පූර්ණ කළ කාලය තුල කිසිදු ආකාරයකින් කඩ නොකරමින් සුරැකි ප්‍රතිපත්තිය ඌයේද බොරුවෙන් වැළකීමයි. එතකොට පුතාලට පේනවා අපේ බෝධිසත්වයන් වහන්සේ කිසිම දවසක බොරුවක් කිව්වේ නැති බව. විහිළුවකටවත් කියන්නේ නැහැ බොරුවක්. ජාතක කතා පොතේ ජාතක පොත් වහන්සේ තුල තියෙනවා පුතේ කතා 547ක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ආත්මේ බුද්ධත්වයේ ලබන්නට පෙර පෙරුම් පුරමින් ආපු ආත්ම භාවයන් වල කතා 547ක්. 550 ජාතක පොත් වහන්සේ කිව්වට පුතේ 550ක් නැහැ. ගණන් කීමේ පහසුවට 550 කිව්වට 547යි තියෙන. එතකොට මේ 547 අන්තර්ගත වෙනවා මේ බෝධිසත්වයන් වහන්සේ ඉපදුණු ආත්ම භාවයන් හා හැසිරුණු ආකාරය. කිසිම කතාවක නෑ පුතේ බොරු කියපු බවට සඳහනක්. එහෙමනම් උන්වහන්සේ ඒ හැම ආත්මිකදීම පාරමිතාවක් පූර්ණේ කරා. මොකක්ද පාරමිතාව? කිසිම ආත්මික බොරු නොකියන බවට, සත්‍ය වචනම කතා කරන බවට. උන්වහන්සේ ඒ සත්‍ය වචනම කතා කළ නිසා තමයි එදා මතක ඇති පුතාලට දුෂ්කර ක්‍රියා කරපු වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ එක්ක ඉඳලා අතහැරලා ගිය කොටසක් තමයි පස්වග තවුසන් වහන්සේලා. බුද්ධත්වයේ ලැබුවට පස්සේ මේ පස්වග තවුසන් වහන්සේලා හොයාගෙන ගිය අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ළඟට බුද්ධත්වයේ ලැබුවා කියන වචනේ අහපුවාම ඒ විශ්වාස කරලා ආවේ මොකද? බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වයේ ලබන්න පෙර සිදුහත් කුමාර අවදීදී කිසිම දවසක බොරුවක් කියලා තිබ්බේ නැති නිසා. එහෙමනම් පුතේ අපිත් මහන්සි ගත යුතුයි පුංචි කාලේ ඉඳලා අපේ සිදුහත් බෝධිසත්වයන් වහන්සේ වගේ සත්‍ය වචනම කතා කරන්නට. මොකද සමහර මිනිස්සු ඉන්නව පුතේ හරියට බොරු කියනවා. අපි කියන්නේ එළි වෙන බොරු කියනවා කියලා. ඒ කියන්නේ මේ බොරුවක් කියලා පෙනිපෙනීම බොරු කියනවා. එහෙනම් ඒක හොඳ නැහැ. මොකද ඒ විදිය බොරු කිව්වම සමහර විට හොඳට හිටිය යාළුවෝ දෙන්නෙක් තරහ කරන්න පුළුවන් බොරුව තුලින්.
හොඳට හිටිය පවුල් දෙකක් අසමගි කරන්නට පුළුවන් බොරුව තුලින්. මේ විදියට මිනිස්සු අතර තියෙන සමගිය සාමය නැති කරන්නට මේ බොරුව යොදා ගන්නවා සමහර අඥාන මිනිස්සු. හේතුව මේ පන්සිල් පද පහ කැඩුවොත් පව් පිරෙන බව අවබෝධයක් නැති නිසා තමයි ඒ අය ඒ විදියට බොරුවේ දෙන්නේ. ඊට පස්සේ අපි 63 වෙනි පිටුවේ අන්තිම ඡේදය බලමු පුතේ. මත් වතුර හා මත් ද්‍රව්‍ය මිනිසාගේ සිහි නුවණ විකෘති කරයි. ඉහත දැක්කුණු සියලු දුසිරිත් කිරීමට පුද්ගලයා පොළඹවයි. සිහි නුවණ පවත්වා ගන්නා පුද්ගලයා මානව ගරුත්වය ආරක්ෂා කරන බැවින් සොරකම, බොරුව, ප්‍රාණඝාත ආදී අකුසලයන්ගෙන් ඈත් වීමට පෙළඹේ. පෞල් පරිසරය තුල අමුදරුවන් හා සාමකාමීව සතුටින් වාසය කිරීමට එමගින් හැකියාව ලැබේ. මධ්‍යසාර පරිහරණයෙන් තොර සමාජය නිරෝගීය. එහෙමනම් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙනුත් අනෙක් සිල්පද 4 වගේමයි ඊට වැඩිය ලොකු විනාශයක් සිද්ධ වෙනවා ඒ 4ටත් වැඩිය. මොකද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ කෙනෙක් ඉන්න ගෙදරක පුතේ නිරතුරුවම ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. ඇයි ඒ මත්ද්‍රව්‍ය වලට වියදම් කරන්න ගියපුවාම වර්තමාන සමාජයේ දකිනවා මත් කුඩු වලට ඇබ්බැහි වුණ දරුවෝ ඉන්න ගෙවල් වල දෙමව්පියන්ට හරි ප්‍රශ්න. නිරතුරුවම මත් කුඩු ගැනීමට දෙමව්පියන්ගේ මුදල් ඉල්ලලා කරදර කරනවා. සල්ලි නොදුන්න තැන දෙමව්පියන්ගේ ජීවිතේ නැති කරලා හරි මුදල් ලබා ගැනීමට ඇතැම් දරුවෝ පෙළඹෙනවා. එහෙමනම් මේ මත් ද්‍රව්‍ය කියන්නේ පවුලක ආදරය, සමගිය ඒ සියල්ල නැති කරන සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ පුංචි කාලේ ඉඳලා වැරදි වැඩ නොකර හොඳ දරුවෝ වෙන්නට. මේ පව් වැඩ පහම බුදුරජාණන් වහන්සේ අනුමත නොකරපු දේවල්. ඒ වගේ ඉවත් වෙන ලෙසට තමයි උන්වහන්සේ නිරතුරුවම අපිට පෙන්නලා දුන්නේ. මේ විදියට පුතේ අපිට මේ සිල්පද පහම එකින් එක අරගෙන විග්‍රහ කරන්නට පුළුවන්. පංචශීලයේහි සමාජික අගය මොන වගේද කියන එක. එහෙනම් සතුන් මැරීමෙන් වැළකුණ සමාජයක් තුල කිසිම බයක් නැතුව අපිට ජීවත් වෙන්නට පුළුවන්. නිරතුරුව හිංසනය තියෙන සමාජයක බයෙන් තමයි ජීවත් වෙන්නට වෙලා තියෙන්නේ. වර්තමාන සමාජයේ ගත්තොත් පුතේ නිරතුරුව මැරීමට තැත් කිරීම බහුල වශයෙන් දකින්නට ලැබෙනවා. ඒ තුලින් අපි බොහොම බයෙන් තමයි ජීවත් වෙන්නට වෙලා තියෙන්නේ. නීතියක් නොමැතිකම හේතුවෙන් බොහෝ වැරදි කරන මිනිස්සු පුංචි ළමයිගේ ජීවිත එක්ක සෙල්ලම් කිරීම තුලින් පුතේ ඒ අය මරණයට පත් කිරීම වර්තමාන සමාජයේ බොහෝ විට අපිට රූපවාහිනියේ නිවුස් බලනකොට දකින්නට පුළුවන් වෙනවා. එහෙමනම් අපි අනෙක් අයගේ ජීවිත තොර කරන්නේ වගේම පුතේ පුතාලා හැම වෙලාවකම පුතාලගේ ජීවිතේ රැක ගන්නටත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා. අපි පුංචි දරුවෝ විදිහට අනෙක් අයගේ ජීවිත ආරක්ෂා කරනවා පුතේ. හැබැයි පුතාලා හැම වෙලේම හොඳ සිහි කල්පනාවෙන් ජීවත් වෙන්නට ඕනි තමුන්ගේ ජීවිතෙත් රැක ගන්නට. මොකද මේ සමාජය කුරිරු සමාජයක්. ළමයිගේ ජීවිත බොහෝසේ බිලි ගන්න නිසා අපි අපේ ජීවිතෙත් ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ වගේම හොරකමින් පිරුණු සමාජයක් නම් අපි ජීවත් වෙන්නේ හරිම බයයි. සමාජයේ වටිනාකම ගැන කතා කරනකොට පුතේ
හොරකමින් තොර සමාජයක කිසිදු බයක් නැතිව ඕන වෙලාවක ඕන තරම් මිල මුදල් අතේ තියාගෙන යන්නට පුළුවන්. නමුත් වර්තමාන සමාජයේ ඒ විදිහට යන්නට බෑ. පාරේ හොඳ රත්තරන් බඩුවක් ඇඳගෙන ගියොත් ඒක කඩාගෙන දුවන සමාජයක් තියෙන්නේ. ඒ වගේම සල්ලි අරගෙන ගියොත් හොරකම් කරනවා. මේ විදියට සමාජය තුල හොරකම පැතිරෙන්නේ මේ පන්සිල් පද පහ නොදන්න මිනිස්සු නිසා. තුන්වෙනි සිල් පදයක් ඒ වගේ සමාජය තුල වැරදි වැඩ කරන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ඉන්නවා අපිට දකින්නට පුළුවන් වෙනවා. හතරවෙනි සිල් පදය බොරුව. බොරු කියන අය නිසා නොයිකුත් ආකාරයේ බොරු වැපිරීම නිසා බොහෝ විට එකිනෙකා අතර තියෙන සමගිය නැති වෙන අවස්ථා අපිට දකින්නට තියෙනවා. ආයතනවල, නිවෙස්වල, ගමක් විදියට ගත්තොත් ඊට පස්සේ යාළුවෝ අතර මේ විදියට වැරදි කියන බොරුවම කියමින් යන කොටසක් නිසා පුතේ ඒ සමාජය තුල නිතරම ඇති වෙන්නේ අවිශ්වාසය. බොරු කියන මිනිස්සයා ඇත්තක් කිව්වත් අපිට ඊට පස්සේ පිළිගන්නට බැහැ මොකද නිරතුරුවම පුරුද්දක් විදිහට බොරු කියන අයත් ඉන්න නිසා. එහෙමනම් ඒ වගේම පස්වෙනි සිල් පදේ ගත්තොත් මේ මද්ද්‍රව්‍ය හේතුයෙන් පුතේ බොහෝ ව්‍යසන සිද්ධ වෙනවා අපිට දකින්න පුළුවන් වර්තමාන සමාජයේ. හේතුව මද්ද්‍රව්‍ය හේතුවෙන් බොහෝ පුද්ගලයෝ ඉක්මනින්ම කේන්ති ගන්නවා. කිපෙන සුළු බවට පත් වෙනවා. ඒගොල්ලන්ගේ ධනය විනාශ කරගන්නවා. ඒ වගේම සිහිනුවන දුර්වල කරගන්නවා. ඒ තුලින් ඒ අයට කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මේ වැරදි වැඩවලට පෙළඹෙනවා බීමත්කම නිසා. ඒ වගේම හොඳ රැකියාවන් කරන අය මේ විදියට මත් කුඩු වලට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම තුලින් ඔහු තුල ඔහුගේ තිබුණ හොඳ නම නැති වෙන තැනට වැඩ යෙදෙනවා. අපකීර්තියටපත් වෙනවා. ඒ තුලින් ඒ සමාජය තුල නිරතුරුව ගැටලුකාරී තත්ත්වයන් පැන නගිනවා. දැන් අතීතේ අපේ රට ගත්තොත් පුතේ මේ මද්ද්‍රව්‍ය පාවිච්චියක් තිබුණේ නැහැ. හරි ලස්සන රටක් පුතේ අතීතේ අපේ ලංකාව. ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවට ඇවිත් ගියාට පස්සේ තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මෙන්න මේ අය ඇවිත් ගියාට පස්සේ තමයි මේ මද්ද්‍රව්‍ය අපේ රටට පුරුදු කරේ. එතෙක් අපේ රට හරිම ලස්සනයි, හරි සුන්දරයි. මේ වගේ අඩදබර රණ්ඩු ඒ වගේ ප්‍රශ්න ඇති වුණේ නැහැ අතීත ලංකාවේ. එහෙමනම් මෙන්න මේ පන්සිල් පද පහ ආරක්ෂා නොකිරීමෙන් පුතාලට විභාගෙදි ප්‍රශ්නයක් ඇහුවොත් පුතාලට පුළුවන් ලියන්නට ඔය දැන් අපි කතා කරපු කරුණු ඔස්සේ. පුතේ 64 වෙනි පිටුවේ දෙවෙනි ඡේදය බලමු. මෙම සියලු කරුණු සමාලෝචනය කළ විට අන්‍යෝන්‍ය විශ්වාසය, සාමකාමී බව, නිරෝගීකම, පංචශීලයේ සුරකින සමාජයක් තුල දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ වේ. ඒ නිසා කුඩා කල සිට මෙම සිල්පද ආරක්ෂා කිරීමට අපි අදිටන් කරගත යුතුය. අන්‍යෝන්‍ය විශ්වාසය හා සාමකාමී බව, නිරෝගීකම කියන මේ සියලුම දේ අපිට ලබා ගන්නට පුළුවන් වෙනවා පුතේ පන්සිල් සුරකීම තුලින්. පන්සිල් ආරක්ෂා නොකරන පංච දුස්චරිතයෙහි යෙදෙන මිනිස්සු සමාජයේ ඉන්නවා. ඒ අය නිසා තමයි පුතේ සමාජයේ දවසින් දවස විනාශය කරා යන්නේ. පංච දුස්චරිතයේ යෙදීම පාපයක් කියලා දන්නේ නැති අය නිසා. හැබැයි පුතාලා චූටි දරුවෝ අපිට පුළුවන් පුතේ ඒ වැඩිහිටියෝ වැරදි වැඩ කරාට
අපි පුංචි කාලේ ඉඳලා මේ හොඳ දේ පුරුදු වෙන්නට. සතුන් මැරීමෙන් වළකින්නට පුළුවන්. හොරකම් කිරීමෙන් වළකින්නට පුළුවන්. ඒ වගේම කාමයේ වරදවා හැසිරීම වළකින්නට පුළුවන්. බොරු කීමෙන් වළකින්නට පුළුවන්. මත්ද්‍රව්‍යයෙන් වළකින්නට පුළුවන්. පුතාලට පුළුවනි මේ සිල්පද පහම ආරක්ෂා කරන්නට. මේ සිල්පද පහම කඩන්නේ පුතේ වැඩිහිටියෝ. එහෙමනම් පුතාලට පුළුවන් වෙනවා. පුතාලා චුට්ට ලොකු වෙනවා. ඒ පුතාලා ලොකු වෙලා සමාජයට යනකොට මේ පන්සිල් පද පහ ආරක්ෂා කරගෙන ගියොත් පුතාලා ලොකු වෙනකොට ඒ සමාජේ ලස්සන සමාජයක් වෙයි පුතේ. මොකද පන්සිල් පද පහ දැන් පුංචි කාලේ ඉඳලා රැකගෙන ගියොත් පුතාලා ලොකු වෙනකොට දන්නවා වැරදි වැඩ කරන්නේ නැතුව හොඳ වැඩ පමණක් කරන්නට. එහෙම පන්සිල් පද ටික ආරක්ෂා කරන ගෙදරක් හරීම සාමකාමී පුතේ. කිසිම වෙලාවක ඒ ගෙයි ඇතුලේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ නැහැ. හරිම සාමකාමී. හැමෝම ආදරෙන් කතා කරන්නේ, එකිනෙකාට ආදරෙන් ජීවත් වෙන්නේ, සහයෝගයෙන් සමගියෙන් කටයුතු කරගන්න පුළුවන් වෙනවා. ඒ නිවස හරිම සුන්දරයි. මේ විදියට පන්සිල් රකින්න නිවෙස් කීපයක් එකතුන සමාජයක් ගත්තොත් පුතේ ඒ සමාජය හරිම ලස්සනයි. ඒ සමාජය තුල කිසිම වෙලාවක හිරිහැර දකින්නට නැහැ. සාමකාමී ප්‍රීතිමත් ජීවිත ගත කරන මිනිස්සු ඉන්න සමාජයක් බවට පත් වෙනවා. ඒ හොඳ ගුණධර්ම පිළිපැදීම නිසා අනෙක් අය බලාගෙන ඉන්න අය ඒ සමාජයේ දිහා බලලා හරියට සතුටු වෙනවා. පුතාලට 9 පන්තියට වගේ යනකොට ඉගෙන ගන්නට පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා හිටියේ කාලේ පුතේ ඉන්දියාවේ වජ්ජි රාජ්‍යය කියලා එක රජයක් තිබුණා. රාජ්‍යයක්. විශාලා මනුවර වජ්ජි රජවරු. ඒ රාජ්‍ය තුල කිසිම දවසක බොරුවක් කිව්වේ නෑ පුතේ. මේ පන්සල් පද පහ ආරක්ෂා කරා. තව ධර්ම ගොඩක් තිබුණා පුතේ. ඒගොල්ල සප්ත අපරිහානීය ධර්ම කියලා ඒ දහම් කරුණු පිළිපැද්ද නිසා ඒ රට හැමදාම ආරක්ෂා වුණා. කිසි කෙනෙකුට හතුරෙකුට ඇවිල්ලා ඒ රට ආක්‍රමණය කරන්නට බැරි වුණා. එහෙමනම් පුතේ අපි පුංචි කාලේ ඉඳලා මහන්සි ගන්නට ඕනේ මේ පන්සිල් පද පහ ආරක්ෂා කරන්නට හා පස් පව් වලින් වළකින්නට. එහෙමනම් පුතේ අපි නිරතුරුවම තමන් උපමාවට අරගෙන අනෙක් අයට වැරදි වැඩ කිරීමෙන් වැළකිය යුතු වෙනවා. මේ විදිහට අපි සිල්වන්ත වුණොත් සිල්වත් වීමේ අනුසස් 5ක් තියෙනවා. මේවා පුතාලා පාඩම් කරන්නට අවශ්‍ය නැහැ. ඉහළ පන්තිවලදී තමයි මේවා විභාගෙට අහන්නේ. නමුත් පුතාලට දැන ගැනීම සඳහා මේ කරුණු පහ මං මතක් කරන්නට අදහස් කරා පුතේ. සිල්වත් වීමේ අනුසස් 5ක් තියෙනවා. මහත් වූ භෝග සම්පත් අත්පත් කර ගැනීම, කීර්තිය පැතිරීම, ඕනෑම පිරිසක් මැදට නිර්භයව එළඹීමට හැකිවීම, සිහි මුලා නොවී කලුරිය කිරීම, මරණින් මතු සුගතියෙහි උපත ලැබීම. මෙතනින් අවසාන කරුණ ගත්තොත් ඒ විදිහට හොඳින් සිල්වන්තව හිටිය කෙනෙක් මරණින් මතු සුගතියෙහි තමයි උපත ලබන්නේ. ඒ කියන්නේ හොඳ තැනක. එහෙමනම් පුතේ පුතාලා බලමු මේ මොකද්ද මේ රූපරාමුවේ තියෙන්නේ කියලා. මේකට තමයි පුතේ කියන්නේ අම්බලම කියලා. දැන් කාලේ අම්බලමක් දකින්න හරි අමාරුයි. මොකද ඈත පිටිසර ගම්වල මේ අම්බලම සංරක්ෂණය කරපු තැන්වල පමණක් සංරක්ෂණය වී තියෙනවා මේ ආකාරයෙන්. අතීතයේ අම්බලම පාවිච්චි කරේ පුතේ අද වගේ පාරවල් තිබුණ නැති කාලේ
බොහෝ දුර ගමනක් යනකොට වෙහෙස නිවා ගැනීම සඳහා තමයි මේ අම්බලමේ නතර වුනේ. ඊට පස්සේ රාත්‍රී අම්බලමේ ගත කරලා පහුවදා උදේ නැගිටලා ආයි ඉතිරි දුර යනවා. ඒ කාලේ ලංකාවේ හොරු හිටියේ නෑ පුතේ. හොරු මංකොල්ලකාරයෝ ගැහැණු අයට කරදර කරන පිරිමි ඒ අය හිටියේ නැහැ. ඒ නිසා කිසි බයක් නැතුව රෑට අම්බලමේ නිදාගෙන ඉඳලා උදේට නැගිටලා යන්නට පුළුවනි. වස්තුව කවුරුත් හොරකම් කරන්න ආවේ නැහැ. අතීත ලංකාවේ අපේ රටේ සුන්දර මිනිස්සු තමා හිටියේ. මේ විදියට අම්බලමේ නැවතිලා උදේට නැගිටලා යනකොට දැන් ඒ වෙන ගමකනේ පුතේ. හැබැයි ඒ ගමේ කාට හරි ගිහිල්ලා කිව්වොත් කණ්ඩ මුකුත් දෙන්න බඩගිනි කියලා ඉස්සර අපේ රටේ මිනිස්සු ඒ හරි ගස්සලා තිබුණ දෙයක් ඒ ආගන්තුකයෙක් ඇවිල්ලා ඉල්ලුවොත් හොඳින් සංග්‍රහ කරලා තමයි යවන්නේ. වර්තමානයේ එහෙම කරන්නට බැහැ. සමාජය ගොඩක් විනාශයට පත් වෙලා තියෙන නිසා. ඒ ඇයි පන්සිල් පද 5 රකින්නේ නැති නිසා. එහෙනම් පුතාලට ඊට පස්සේ බලමු පුතේ මේ රූපරාමුව පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයා මරණින් මතු සුගතියක තමයි උපදින්නේ. සුගතිය කියන්නේ හොඳ තැනක දිව්‍ය ලෝකයක උපත ලබන්නට පුළුවන් පන්සිල් පද සුරකින්න කෙනාට. මග මානවක තරුණයා එදා පන්සිල් ආරක්ෂා කළ නිසා මරණින් මතු දිව්‍ය ලෝකයක තමයි පුතේ ඉපදුනා කියලා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. එහෙමනම් පුතාලා චූටි බබාලා ඔයාලට පුළුවනි දැම්ම ඉඳලා මේ පන්සිල් පද 5 ආරක්ෂා කරන්නට. එතකොට ලොකු වෙනකොටත් පුතාලා පුරුද්දක් විදිහට කිසිම දවසක බොරු කියන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ. ඒ වැරදි කිසිවක් නොකර ඉන්නට පුළුවන් වෙනවා පුතේ. පුංචි කාලේ ඉඳලා පන්සිල් ටික ආරක්ෂා කරොත්. හරි පුතේ. ඊට පස්සේ 65 වෙනි පිටුව බලමු. 65 වෙනි පිටුවේ තියෙනවා පුතේ සාරාංශය පුතාලා කියව ගමු. ඊළඟට ක්‍රියාකාරකම මං සාරාංශය කළා පුතාලා කියව ගමු. ක්‍රියාකාරකමේ පළවෙනි ප්‍රශ්නේ සිල්පද 5 ඒවායේ තේරුම්ද සමග අනුපිළිවෙලින් ලියන්න. පුතාලට සිල්පද 5 පන්සිල් පද ඒ වගේ තේරුමත් එක්ක අනුපිළිවෙලින් ලියන්නට පුළුවනි. 2 පංචශීලයේ සුරැකීමෙන් සමාජයට සිදුවන යහපත කෙටියෙන් පහදන්න. මේ පන්සිල් රැකීමෙන් සිද්ධ වෙන යහපත අපි දැන් මෙතෙක් වෙලා කතා කරේ සිදුවෙන යහපත. පුතාලට ඒක ලියන්නට පුළුවනි. 3 වෙනි ප්‍රශ්නේ විරතිය හා සමාදානය යනු කුමක්දයි හඳුන්වන්න. විරතිය කිව්වේ නොකල යුතු දේ නොකර සිටීම, සමාදානය කිව්වේ කළ යුතු දේ කිරීම. ඊට පස්සේ 4 පන්සිල් සුරැකීමේදී යොමු විය යුතු අංශ 3. පන්සිල් රැකීමේදී යොමු යුතු අංශ 3 තමා වරදින් මිදීම, අන් අය ලවා වැරදි නොකරවීම හා වැරදි කිරීමට අනුමත නොකිරීම හා අනුබල නොදීම. ඊට පස්සුව බලමු පුතේ පුහුණුවට දීලා තියෙනවා ගාතාවක්. ඒකන් ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරයං. මේ විදියට පුතේ පොතේ ක්‍රියාකාරකම කරාට පස්සේ එනම් පුතේ පැවරුම් පොත අරගෙන අපි මේ ප්‍රශ්න ටික ලියාගමු. පළවෙනි ප්‍රශ්නේ පන්සිල් වලට කියන තවත් නම් දෙකක් ලියන්න. පන්සිල් වලට කියන තවත් නම් දෙකක් ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ තුන්දොර නම් කරන්න. තුන්දොර නම් කරන්න.
තුන්වෙනි ප්‍රශ්නේ ත්‍රිකෝටි පාරිශුද්ධි සීලය ත්‍රිකෝටි පාරිශුද්ධි සීලය ලියා දක්වන්න. ත්‍රිකෝටි පාරිශුද්ධි සීලය ලියා දක්වන්න. 4 විරතිය හා සමාදානය විරතිය හා සමාදානය කෙටියෙන් පහදන්න. විරතිය හා සමාදානය කෙටියෙන් පහදන්න. 5 වෙනි ප්‍රශ්නේ පන්සිල් පද පහේ තේරුම පන්සිල් පද පහේ තේරුම ලියා කටපාඩම් කරන්න. පන්සිල් පද පහේ තේරුම ලියා කටපාඩම් කරන්න. හොඳයි පුතේ. විනාඩි 10ක් වගේ කෙටි කාලයකින් පුතාලා මේ ප්‍රශ්න පහට උත්තර ලියමු. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා පුතාලා ලබා ගන්න ලකුණු ප්‍රමාණය කොපමණද කියලා. විනාඩි 10ක වගේ කාලෙකින් ලියමු පුතේ. හොඳයි පුතේ. එහෙනම් අපි දැන් බලමු පුතාලා ලියපු පිළිතුරු. මේ පිළිතුරුත් සමග ගැලපෙනවද කියලා බලලා පුතේ හරි දාගෙන ලකුණු දාගමු. පළවෙනි ප්‍රශ්නේ පන්සිල් වලට කියන තවත් නම් දෙකක් ලියන්න. පන්සිල් වලට කියනවා පුතේ පංචශීලය කියනවා. නිත්‍ය සීලය කියනවා. නිත්‍ය සීලය කියන්නේ පුතේ නිරතුරුව රකින්න සීලය නිසා. ඒ කියන්නේ දිනපතාම අපිට රකින්න සීලේනේ පුතේ පන්සිල්. ඒ නිසා දිනපතා රකින්න නිසා තමයි නිත්‍ය සීලය කියන්නේ. පංච සීලය කියනවා. ගේහසික සීලය කියනවා.
එයින් දෙකක් ලියමු. එකට ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තුන්දොර නම් කරන්න. තුන්දොර තමයි සිත, කය, වචනය. තුන්වෙනි ප්‍රශ්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය ලියා දක්වන්න. තමා වැරදි නොකිරීම, අන් අය ලවා වැරදි නොකරවීම, අන් අය වැරදි කරන විට ඊට අනුබල නොදීම. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ විරතිය හා සමාදානය කෙටියෙන් පහදන්න. විරතිය කිව්වේ වෙන්වීම. මොන වගේන්ද වෙන් වෙන්නේ? නොකල යුතු දෙයින් වෙන්විය යුතුයි. නොකල යුතු දේ නොකර සිටීම තමයි පුතේ විරතිය කියන්නේ. ඒක තමයි වාරිත්‍ර සීලය. එතකොට සමාදානය කියන්නේ කල යුතු දේ කිරීම. මෙතෙන්දි පුතාලා මම මෙතන ලියලා නැහැ විරතිය හා සමාදානය කියලා. පුතාලා මෙතන උත්තරේ ලියද්දී විරතිය කියලා ලියලා තමයි පුතේ සමාදානය විරතිය කියන වචන දෙක මෙතන ලිවිය යුතු වෙනවා. ඒක මට ටයිප් කරන්න බැරි පුතේ. පුතාලා මේ පිළිතුරේදී ලියමු කල යුතු දේ කිරීම. චාරිත්‍ර සීලයයි. එතන ඉදිරියෙන් ලියන්න පුතේ සමාදානය කියලා. නොකල යුතු දේ නොකර සිටීම වාරිත්‍ර සීලය. එතන ඉදිරියෙන් ලියන්න විරතිය කියලා. ඒ විදිහට ලියලා තියන්න. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ පන්සිල් පද පහේ තේරුම ලියා කටපාඩම් කරන්න. එතෙන්දී පන්සිල් පද පහේ තේරුම ලියනකොට පුතේ අපි අර මුලින් පුතාලට මතකදී කෙටියෙන් කතා කරා. පණ ඇති සතුන් මැරීමෙන් වැළකීමි, සොරකම් කිරීමෙන් වැළකීමි, කාමයේ වරද හැසිරීමෙන් වැළකීමි ආදි වශයෙන් ඒක කෙටියෙන් ඒත් හරි. නමුත් පුතේ නිවැරදිම ක්‍රමයට අපි හුරු වෙන්නට ඕනේ. පන්සිල් පද පහේ තේරුම නිවැරදිව ලියනවා නම් අපි කියන්නේ ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලානේ. එතකොට සික්ඛාපදං සමාදියාමි කියනකොට සිල්පදයේ සමාදන් වෙමි. පාණාතිපාතා වේරමණී, වේරමණී කියන්නේ වැළකෙනවා කියන එක. එහෙනම් නිවැරදි විදිහට මේ සිල්පද පහේ තේරුම ලියලා තියෙන්නට ඕනේ. එහෙනම් පළවෙනි සිල්පදයේ තේරුම තමයි පණ ඇති සතුන් මැරීමෙන් වැළකීමේ සිල්පදයේ සමාදන් වෙමි. 2. සොරකම් කිරීමෙන් වැළකීමේ සිල්පදයේ සමාදන් වෙමි. 3. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමේ සිල්පදයේ සමාදන් වෙමි. 4. බොරු කීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. 5. සුරාපානයෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. මේ ආදි වශයෙන් පුතේ මේ විදියට නිවැරදි විදියට පන්සිල් පද පහේ තේරුම ලිවිය යුතු වෙනවා. ගොඩක් වෙලාවට පුතේ 9 10 පන්තිවල දරුවන්ටත් මේ සිල්පද පන්සිල් පද පහේ තේරුම පිළිවෙලින් ලියා ගන්නට බැරි ඇතැම් දරුවෝ ඉන්නවා. එතකොට අපි බෞද්ධයෝ නම් මේ පන්සිල් පද පහේ තේරුම පුතේ පුංචි කාලේ ඉඳලම හරියට කියන්නට හරියට ලියන්නට පුරුදු විය යුතු වෙනවා. ඒ නිසායි පුතාලට පස්වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ පන්සිල් පද පහේ තේරුම ලියා කටපාඩම් කරන්න කියලා. මොකද ජීවිත කාලෙටම මේ පන්සිල් පද පහ අවශ්‍ය වෙන නිසා. 11 පන්තියේ විභාගෙට යනකම්ම මේ පන්සිල් පද පහේ තේරුම නිවැරදිව දැනගෙන ඉන්නට ඕනේ පුතේ විභාගේ ලියන්නට. විභාගේ පාස් වෙන්නට විතරක් නෙවෙයි පුතේ මේ අපි දැන් කතා කරේ සමාජීය වටිනාකම. එහෙනම් අපිට සමාජයේ ජීවත් වෙන්නට මේ පන්සිල් පද පහ සුරකිය යුතු වෙනවා. ඒ නිසා මේ පහ
කටපාඩම් කරගමු. ලකුණු 20න් දෙන්නේ. ඊට පස්සේ පුතාලා නිරීක්ෂණය කරමු පුතාලගේ දැනුම මොන වගේද කියන එක. හොඳයි පුතේ. එහෙනම් අපි පාඩම අවසන් කරමු. ආයුබෝවන්.